මගේ සිහිනේ සැබෑ වුණා. ඔබේ සිහිනයත් සැබෑ කරගන්න අවශ්‍යද? යන්න කිරිබත්ගඩු මාස්ටර් ඉංජිනේරින් වෙත. වේ ඔයගොල්ලෝ නැති සුන්දර මුළුතැන්ගයක්. කොහොමද ඔයාලට? ලංකාවේ සුන්දරම ගෘහණියන්ගේ සුන්දර සිහිනයක් තමයි මේ මුළුතැන්ගය කියන්නේ. ඉතින් මටත් ලේසි වුණේ නැහැ මේ වැඩේ. මං හොයලා තමයි ලංකාවේ තියෙන විශිෂ්ටතම ආයතනය මාස්ටර් ඉංජිනේරින් හොයාගත්තේ. අපි බලමු කොහොමද මේ වැඩේ කෙරුණේ කියලා. රැඳී ඉන්න. ආයිබෝවන්. කොහමද? ආදරෙන් පිළිගන්නවා කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනයට. ඒ වගේම ඔබගේ ඔබ ආදරය කරන ශ්‍රී ලාංකික සොඳුරු ගෘහණියන්ගේ සුන්දර ලෝහ මුළුතැන්ගය ඔබ වෙත ගෙනෙන මාස්ටර් ඉංජිනේරින් YouTube channel එකට Facebook පිටුවට අපි අද කොහෙද ඉන්නේ? ලස්සන සිම්පල් මුළුතැන්ගයක් ඉස්සරහේ මම මේ නැදී සිටින්නේ. මං කියන්න කොහෙද ඉන්නේ කියලා. මම මේව පටන් ගන්නම්කෝ. ලංකාවේ හිටපු සුන්දරම කලා පවුලකට අයත් නිවසක තමයි මම මේ නැදී සිටින්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබට මතක ඇති සාමාන්‍යයෙන් අවුරුදු 30ට වැඩි ඕන කෙනෙකුට මතකයි. යසෝරාවේ දඩබිම ඒ ආදරණීය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් හදවතට වැළඳගත් නාට්‍යමාලා ඔබට මතක ඇති. ඒ විතරක් නෙමෙයි කොස්තාපල් පුණ්‍යසෝම ඒ වගේම ජනප්‍රිය චිත්‍රපට ගණනාවකම මම මේ සඳහන් කරන රංගදරයාගේ ප්‍රතිභාව මැනවින් එතන ඔප්පු කළා. සම්මානනීය අග්‍රගන්න අපේ රංගන ශිල්පියා හිටපු රංගන ශිල්පිනියා ගාමිණී හෙට්ටිආරච්චි. ඉතින් ඔබට මතක් වේවි. ඔහු මෑත කාලේ අපෙන් සමුගත්තා. ඔහුගේ දිවිය අවසන් කළා. නමුත් ඔහු වෙනුවෙන් ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව ඉදිරියටම අරන් යන්න ඔහුගේ ආදරණීය දියණිය අපගේ මේ කතානායිකාව ඇතරම දියණියගේ නිවසේ තමයි මම මේ රැඳී සිටින්නේ. කවුද? ඔබ දන්නවා සුන්දර ප්‍රතිභා හෙට්ටිආරච්චි. ඔබට මතක ඇති ඇයත් කලා පවුලෙන් පැමිණගෙන ඒ කලාව පෝෂණය කළ ආදරණීය ශිල්පිනියක්. ඉතින් සම්මානනීය ශිල්පිනියක් වසරේ විශිෂ්ටතම සහාය නිලියට හිමි සම්මානය ලබාගෙන තිබෙනවා. ඉතින් ආදරණීය ප්‍රතිභා හෙට්ටිආරච්චි මහත්මියගේ නිවසේ තමයි අපි මේ රැඳී සිටින්නේ. ඉතින් ඇයටත් අවශ්‍ය වුණා සුන්දර මුළුතැන්ගයක් ලංකාවේ ජනප්‍රියතම අපි කරගන්න මාස්ටර් ඉංජිනේරින් ආයතනයෙන් කරගන්න. ඉතින් මේ කතාව තමයි කියන්න යන්නේ. කොහොමද ඇය කතාව ඇය අපට මුණ ගැසුනේ මේ මුළුතැන්ගේ නිෂ්පාදනය කිරීමේදී අපිත් එක්ක ඇය කොහොමද කටයුතු කළේ? ඉතින් ඔබ කැමති ඇති, ඔබලා කැමති ඇති. ඉතින් රැඳී සිටින්න. අපි කියන්නම් ප්‍රතිභාගේ ඒ සුන්දර මේ සරල මුළුතැන්ගේ සැදු හැටි. ආයිබෝන් ප්‍රතිභා. ආයිබෝන්. ඉතින් ඔබට මම හඳුන්වා දීමේදී පැවසුවා ආදරණීය ගෞරවනීය හිටපු කලාවේදියා අපගේ ගෞරවයට පාත්‍ර වෙච්ච ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයාගේ ආදරණීය සුන්දර දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි. ඉතින් ප්‍රතිභා කියන්නකෝ. ඉස්ලාම මම එළියමක් කරන තාත්තා ගැන පොඩි මතකයක් දෙන්න. පොඩි අවුරුද්දක් කරන තාත්තා අපිට අහිමුනේ කොයි කාලේ වගේද? තාත්තා දැන් නැති වෙලා අවුරුදු 2ක් වෙනවා. අවුරුදු 2ක් වෙනවා. ඉතින් මගේ ජීවිතේ වීරයා. මගේ හැමදේම. ඉතින් මතක් කරලා ගොඩක් සංවේදී වෙනවා ඒක මතක් කළාම. ඉතින් ඒක අපි අමතක කරමු. ඉතින් ගාමිණී හෙට්ටිආරච්චි ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනියා ඔබත් මගේ හදවතේ එලෙසින්ම ලැබුම්ගෙන තිබෙනවා. ඒක කවදාකවත් නැති කරන්න බෑ. ඉතින් ප්‍රතිභා මොකද හිතුනේ මේ මුළුතැන්ගයක් කරන්න පැන්ට්‍රි කබඩයක් කරන්න? ඉතින් පැන්ට්‍රි කබඩ එකක් ඕනේ නේ ඕනම ගෙදරක. ඉතින් ඕනේ නැහැ නේද? මම එද්දි මට මතකයි ඔයා මේ කොන්ක්‍රීට් ස්ලැබ් එක දාලා තිබුණේ. ඉතින් ඇයි කොන්ක්‍රීට් ස්ලැබ් එක දැම්මේ? පැන්ට්‍රි කබඩ එක. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කාලේ අපි හදිස්සිය තමයි නලින් මේ ගෙදරට ආවේ. එතකොට මගේ දෙවෙනි බබා හම්බ වෙන්නේ. ඉතින් හම්බ වෙන්නේදී මට හදිස්සිය ওই ටික කරගන්න බැරි වුණා. ඒ නිසා తాවකාලිකව මම අර ඇත්තම කියනවා ඔබ මේ දකින්නේ ප්‍රතිභා මට කතා කරලා ගෙදරට ආවම තිබුණ විදිය. ඔන්න බලන්නකෝ දැන් මම පෙන්නන්න. හරිද? ඒව පෙන්නන්න එපා. නෑ බලන්න ඕනේ මොකද හේතුව. නෑ මේක ඇත්තටම මේ ඔබ මේ දකින්නේ ඇයගේ මුලින් තිබුණු පරණ කොන්ක්‍රීට් ස්ලැබ් එක සහ
අපගේ ආයතන විසින් ඇයට ලබා දුණු ත්‍රිමාණකරණය. ඒ කියන්නේ ඇයගේ පැරණි කොන්ක්‍රීට් ලෑල්ලම තබාගෙන මේ පැන්ට්‍රි එක මේ ආකාරයෙන් මොඩිෆයි කරන්න පුළුවන් කියලා ඇයට දුන්නු මූලික දැනුම සහ ත්‍රිමාණකරණය තමයි ඔබ මේ දකින්නේ. මේ ත්‍රිමාණකරණය අනුව තමයි මේ මුළු තැන්ගය ඇය අපට ලබා දුන්නේ. දැන් බලන්න පුළුවන් ඔබට මේ ත්‍රිමාණකරණයට ආකාරව අපි කරලා තිබෙන අයුරු. වැඩසටහන කරන්න ප්‍රතිපද ඇත්තටම අපේ ආදරණීය පාරිභෝගිකයන් දැනුවත් කරන්න. ඉතින් විශේෂයෙන්ම ගොඩක් දෙනෙක් මයෙන් අහන ප්‍රතිභා මුළු තැන්ගයක් හදද්දී මේ කොන්ක්‍රීට් ස්ලැබ් එක දැම්මට කමක් නැද්ද කියලා. ඔව්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාලට මතකද මම ඇවිල්ලා මම කිව්ව ප්‍රතිභාට මේ කොන්ක්‍රීට් ලෑල්ල ගලවන්න ඕනේ නැහැ කියලා. මම ඇහුවා මතකද ගලවන්නද කියලා. මම කිව්වා ප්‍රතිභා මේක ගලවන්න අවශ්‍ය නැහැ. ඒකට හේතුවක් තිබුණා. මම හිතුවා ඔයාලට මම කිව්වේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිභා සාමාන්‍යයෙන් මේ පැන්ට්‍රි කබඩ් හදන උසක් තියෙනවා. ස්ටෑන්ඩඩ් ලෙවල් එකක් තියෙනවා. හරිද? අපි ගොඩාක්ම එංගලන්තයේ UK ඩිසයින් එක තමයි ෆලෝ කරන්නේ. ආදරණීය ඔබ දන්නවා වීඩියෝස් බලලා දෙනවා නම් අපේ මාස්ටර් ඉන්ජිනියරින් වීඩියෝස්. ඉතින් අතන ප්‍රතිපද මේකට අවශ්‍ය උසක් තිබෙනවා. මේ අවශ්‍ය උස ඔයා දන්න තුනට මේක ඇවිල්ලා තිබ්බා. මේකේ අවශ්‍ය උස අතරම අඟල් 35කට තමයි අපි මේ පැන්ට්‍රි කබඩ් එක නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේක හරියටම අඟල් 34ක් වගේ තිබුණා. ඉතින් ඇතිනේ ප්‍රශ්නයක් නැහැ ප්‍රතිපද එච්චර උස කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වගේම මේකේ පළල අපිට පේන්නේ නැති මේකේ පළල සම්පූර්ණයෙන්ම අඟල් 24ක් 25ක් අතර තියෙනවා. ප්‍රතිපද මේක තමයි සම්මත පළල. එහෙම නැත්නම් ඔයාලට මේ ලිප දාන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ පළක් ගෙවල් වල දැන් ඈත පිට කොළඹත් මට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නොදැනුවත්කම කොන්ක්‍රීට් ස්ලැබ් එක දාලා තිබෙනවා. හැබැයි මෙච්චර උස නැහැ. අනිත් එක මෙච්චර පළල නැහැ. ඒතර ඔයාලට තේරෙනවද දැන් මේ කොන්ක්‍රීට් ස්ලැබ් එක පළල නැතු වුනහම මේ ලිප දාන්නත් බෑ. ඒ වගේ තමයි මේ වගේ ලොකු සිංක් එකක් දාන්නත් බෑ. ඉතින් ඔය ප්‍රශ්න ටික තිබුණා. ඉතින් මම දැක්ක ගමන් මේක බැලුවා. ඉතින් මගේ අයි කන්ට්‍රැක්ට් සෙට් වුණා මේක උස හරියට. මේ මම කියන එක දැන් මේ ඔයාලා කියන දේවල් ඉඳන් මම ඔයාව තෝරගත්තේ. අන්න ඒකයි කතන්දරේ. මෙන්න මේකයි. හරිද? නලින්ගේ තියෙන විශේෂත්වය මාස්ටර් ඉංජිනේරින් වල තියෙන විශේෂත්වය තමයි මේක විෂයක් නේ මේක මෙයා හදාarලා තියෙනවා සහ ඒ පිළිබඳව අපිව දැනුවත් කරනවා. දැන් කියන්නකො අපි කොහොමද හම්බුනේ මට කොහොමද මගේ නම්බර් එක ගත්තේ? හම්බුනේ ඇත්තටම මම අපේ මේ සහෘද කලාකාරයෝ බැලුවද කාගේවද බැලුවේ? දමිතක්කගේ එක බැලුවා පබෝ අක්කිගේ සල්ලිගේ බැලුවේ නැත්නම් ශාලිනිගේ දැක්කා ශාලිනිගේ. ඉතින් ඒවත් එක තමයි විශ්වාසය ගොඩ නැගුණේ. මම දෙන්නේ මාස්ටර් ඉංජිනේරින් වලටමයි. ඉතින් ඇත්තටම ගොඩක් ආඩම්බරයි. ඔබ දන්නවා අපි ලංකාවේ සෙලිබ්‍රිටි ලගේ නිෂ්පාදනයක් කළොත් මම ඇත්තටම ඉල්ලීමක් කළා ප්‍රතිභාවලට ඉල්ලීමක් කළා නෝනා මට දෙන්න පුළුවන් ද වෙළඳ ප්‍රචාර වලින් වීඩියෝ එකක්. හැබැයි ඒක නලින් ලස්සනට වැඩි කළොත් දෙන්නම් කියලා. කීපුදී කිය එකක් කියන්නකො. ඔව් ඒ කියන්නේ මම හිතුවටත් වඩා මගේ සිහින මුළුතැන්ගේ නලින් හොඳටම කරලා දුන්නා. බොහොම ස්තුතියි නලින් මේ වැඩේට. ඇත්තටම මෙහෙමයි ඇත්තටම ඉතින් අර අපි සෑම පාරිභෝගිකවම ගකේ මුළුතැන්ගේවල් අපි 100%ම කරන්න ප්‍රතිභා උපරිම උත්සාහ කරනවා. මොකද හේතුව ඇත්තටම ගොඩක් අය දන්නවා අපි මේ ඇවිල්ලා තියෙන දුර මම හිතන්නේ මගේ YouTube channel එක බැලුවොත් Facebook එක බැලුවොත් අපි බිඳුවේ ඉඳලා ප්‍රතිභා පටන් ගත්තේ. බිඳුවේ ඇත්තටම මට අද වගේ මතකයි රුපියල් 30000කින් තමයි මේ ව්‍යාපාරේ ආරම්භ කළේ. හරිද? ඉතින් දැන් අපි ලංකාවේ ඉහළම තලයේ නැති සිටිනවා මේ මුළුතැන්ගේවල් නිෂ්පාදනය කරන ආයතනයක බලද්දි. ඉතින් ඇත්තටම ඉස්ලාම් ප්‍රතිභා අවශ්‍ය වෙන විශ්වාසය නේ. මොකද ඔයා මට මේ ඇඩ්වාන්ස් එක දීලා ඔයා මගෙන් වචනයක්වත් ඇහුවේ නැහැ. ඒ මොකද ඔයාට ට්‍රස්ට් එක තිබුණා. මේ මම උතර මාස 3ක කාලයක් මම ගත්තා. මේක හදන්න මොකද වැඩ අධිකයි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මාස 3ක කාලයක් අපි ගන්නවා ඔබගේ ඇඩ්වාන්ස් එක අරගෙන. මොකද අපි කාර්යබහුල කණ්ඩායම. ඒ වගේම තමයි අපි මේ කරන වැඩේ සම්පූර්ණයෙන් පෙන්වන්න ඉස්සරහට ලෝහ වලින් තමයි මේ මුළුතැන්ගේවල් කරන්නේ. ඉතින් ප්‍රතිභාට විශේෂයෙන්ම උමනා වුණේ වේයගුල්ලි. එකක් පොඩක් කියන්න වේයගුල්ලි ප්‍රශ්නේ. මට මගේ හරිම අකමැති මේ සත්තු බෝ වෙනවට වේයගුල්ලි වලින් තොර මුළුතැන්ගයක් තමයි මට ඕනේ උනේ. ඒ නිසා තමයි මම මෙන්න මේ මැටීරියල් එක පාවිච්චි කරේ. ඉතින් ඇයට අවශ්‍යනේ අතර මං ඇහුව නලින් ලීන කෑල්ලක්වත් එපා. අනිත් එක බෝඩ් ගැනත් ඇහුවා. ඉතින් ප්‍රසිද්ධිය කියන්න බෑ. ඒවා ඉතින් හරි නෑ. ඉතින් මේ අත්තයි එහෙම කියන එක. නමුත් ඇය මගෙන් ඇහුවේ මේක නලින් මේක හැදුවට පස්සේ මට සත්තු කන්න වේව කන්න නම් අවුරුදු දෙක තුන කියලා තියන්න එපා කියලා. මං ඉතින් ඇය බලලා තිබ්බ ගොඩක් වීඩියෝස් ඉතින් ඇයට මම ඒ පොරොන්දු දුන්නා. කවදාකවත් වේවගුල්ල නම් මේක කන්නේ නෑ කියලා. ඉතින් එහෙම තමයි මේක පටන් ගත්තේ. ආරම්භ කළේ. ඉතින් ඇත්තටම මේක බැලුමට ගොඩක් අයට කියන්න බෑ මේක මේ යකඩ වලින් හදපු මුළුතැන්ගයක් කියලා. මොකද ඇත්තටම ලංකාවේ මේක ඇත්තටම ප්‍රතිභා අපි අහලා තියෙනවා ස්ටේන්ලස් ස්ටිල් සුදු යකඩ වලින් පැන්ටි කබඩ් කළා. කාලයක් කළා ආයතන කීපයක් කළා අපිත් කළා. හැබැයි ඒ සුදු යකඩ වලින් එන ගාන කිව්වොත් ප්‍රතිභා වලට පපු යමෝරු හැදෙනවා. ඒ තරම් ගාන වැඩි. ඇත්තම කියනවා සුදු යකඩේ මේ වගේ මුළුතැන්ගයක් කළොත් අඩුම ගානේ ලක්ෂ 9ක් 10ක් 11ක් අතර ගානක් යනවා.
මොකද ඒ ලෝහයේ තිබෙන මිල අධිකකම වටිනාකම. ඉතින් නමුත් අපි ඔප්ෂන් එකක් හොයෝ හිටියා මම මීට අවුරුදු 4කට 5කට කලින් මේක දරන්න පුළුවන් ගානකට මේ ලංකාවේ පාරිභෝගිකයන්ට කොහොමද ලබා දෙන්නේ කියලා. ඒ අතරතුරේ තමයි ප්‍රතිභා මේ ඇත්තටම පොඩි ප්‍රැක්ටිකල් එකක් කළා තමයි මේ ලෝහය අපි හොයාගත්තේ. ඉතින් කොහොම තමයි මේක ආරම්භ වුණේ. නලින් මෙන්න මේකෙන් නේද හදලා තියෙන්නේ. මේකේ මැටීරියල් එක. ඔය තියෙන්නේ. ඔව් මේ අපේ ගෘහණියන් දැනුවත් කරන්න ඕනේ මේ ගැන. මේ මැටීරියල් එක තමයි මේ මගේ oven එක ගත්තත්, ෆ්‍රිජ් එක ගත්තත්, අර පැනල්ස් ගත්තත් මේක උනත් හදලා තියෙන්නේ මෙන්න මේ මැටීරියල් එකේ. මේක නම කිව්වේ නැහැ නේද? මේක ඇත්තටම ජපානයේ නිෂ්පාදිත සිංක් ස්ටීල් කියලා තමයි ඇත්තටම සිංක් ස්ටීල්. ඇත්තටම සිංක් කෝටඩ් කිව්වොත් හරි. නමුත් ඉතින් මේක ගොඩක් කට්ටිය දන්නවා පිටරට කට්ටිය දන්නවා සිංක් ස්ටීල් කිව්වම ප්‍රතිභා. ඔව් එතකොට මේ මාස්ටර් ඉංජිනේරින්ග් වල තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ ලෝහයෙන් මෙන්න මේ බඩු හදන ලෝහයෙන්ම තමයි පැන්ට්‍රි කබර්ඩ්ස් හදන්නේ. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි සත්තු වෙන්නේ නැහැ, ගුල්ලෝ වේයාගෙන් තොර පැන්ට්‍රි කබර්ඩ් සෙට් එකක් ඔබලා වේව කන්නේ නැති සත්තු යකඩ වේව කන්නේ කියලා දන්නවන්නේ. ඔව්. ලී සත්තු කන්නේ. තොර මුලිතන් ගයක් හදා ගන්න පුළුවන්. අනේ නලින් මට කියන්නකෝ මේකේ ඝනකම මේක ඇත්තටම මේ ප්‍රතිම 0.8 සහ 0.9 තමයි අපි භාවිත කරන්නේ. ඔබ දන්නවා මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එකක් හදන්න අනිවාර්යයෙන්ම අපි 0.9 හෝ 0.8 තහඩු තමයි භාවිත කරන්නේ. අතන ප්‍රතිම මේ මෙෂින් වලින් මේ නමලා තියෙන්නේ. මේ තහඩු ඇවිල්ලා. ඒකද වෙල්ඩි මං අහන්නේ. ඔව් ඇත්තට මේක ඇත්තට වෙල්ඩින් කරනවා. මම පෙන්නන්නම් මේ වීඩියෝ එකෙත් පෙන්නන්නම්. ටිග් වෙල්ඩින් වලට තමයි මේ යන්නේ. මේ ඔබ මේ දකින්නේ අපේ කර්මාන්ත ශාලාව ඇතුලේ ටිග් වෙල්ඩින් කරන ආකාරය ඔබ දැකලා ඇති. අපේ ෆැක්ටරි ටුවර්ස් එකම දැකලා තියෙනවා නම්. ඉතින් අතරම ප්‍රතිම මම මේක අඳුන්වන්නේ. මේක ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ වැඩේ. ඔව් මේක ලොකු ප්‍රොසෙස් එකක්. ඒකයි ඇත්තටම මිල අධිකත් ඒකනේ වා මගෙන් ඇහුවනේ ඇයි මෙච්චර ගණන් කියලා. කියන්නේ ඉතින් ඒක. හරි. ඒක දැන් මං ඇහුවා ඇයි මෙච්චර ගණන් කියලා. දැන් මට තේරෙනවා ඇයි ගණන් කියලා. මෙයා මගෙන් ඇහුවා නලින් ඇයි මෙච්චර ගණන් මොකද මෙයා නලින් ගණන් නෑ. මේව ගණන්. මැටීරියල් එක ගණන් මොකද හේතුව ඇත්තම ප්‍රතිභා දැන් මේක කපලා නමලා මැෂින් වලට ගිහිල්ලා හයිඩ්‍රොලික් මැෂින් වලින් නමලා මේක වෙල්ඩින් කරලා අතට මේක වෙල්ඩින් කරන්නේ ටිග් වෙල්ඩින් ලා මේ ඔබ දකින්නේ ටිග් වෙල්ඩින් වලින් වෙල්ඩින් කරන ආකාරය අපේ කර්මාන්තශාලාව ඇතුලේ ලොකු ප්‍රොසෙස් එකක් යනවා. සාමාන්‍යයෙන් වා දන්නවනේ බෝඩ් වලින් කරනවා බෝඩ් එක ගන්න බෝඩ් එක කැපුවා ඇන දැම්ම ඇල්ලුවා. ප්‍රතිභා බලන්න මේ එක ඇණයක්වත් නෑ මේ කොහොවත්. පාර බලන්න මේ පැත්තෙන් ඇල්ල බලන්න මේ එක ඇණයක්වත් නෑ මේ කොහොව. මේ ඔක්කොම තියෙන්නේ මේ ඔක්කොම වෙල්ඩ් කරලා තමයි තියෙන්නේ. වාට පේනද බැලුමට. ඉතින් ඔය ආකාරයෙන් තමයි අපි මේක හදන්නේ. ඉතින් අනිත් පැත්ත තමයි ප්‍රතිභා Taman කැමති පාටක් මේකට ගන්න පුළුවන්. ඔයා මගෙන් ඇහුවා මේ පාට ගත්ත කොහොමද කියලා. මතකද ඔයාලට? මතකද? ඉතින් මෙයා ඇහුවා මේ අතර මේ පාට. ඔබ දන්නවා මේ PVC vinyl එකක් තමයි අපි පාවිච්චි කරන්නේ. අතර මේ කොහොමද කලර් කරන්නේ? ඒක තමයි මේක ප්‍රතිභා PVC vinyl එකක් තමයි එන්නේ. PVC vinyl කියන්නේ ඇත්තම කතන්දරේ මේකේ ඔබ දැකලා ඉතින් ඩිජිටල් ප්‍රින්ටිං වලට ගන්න ස්ටිකර් එක. ලොකු එලියට් ඩිජිටල් ප්‍රින්ටිං කරන ස්ටිකර් එක. ඒ vinyl එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ කලර් එක කරන්න. ඉතින් මේකේ වාසි ගොඩාක් තිබෙනවා. මම ප්‍රතිබලවම කියවන්නම්. ඔයගොල්ලෝ කැමතිනේ යාළුවම කියවන්නේ මේකේ තියෙන වාසි ටික. ඉතින් වාසි ටික වගේම අවාසිත් තියෙන ප්‍රතිබල. මම වට කිව්වේ මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් කියන්නේ ඇඩ්වාන්ටේජ් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒ ටිකත් අපි ඒවත් කතා කරමු නේ. ඒ ටිකත් අපි කතා කරමු අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද හේතුව මේක ලොකු ලක්ෂ ගාණක් දීලා ප්‍රතිබල මිලදී ගන්න. ඔයා දන්නවා මේ පොඩි ගාණක් නෙමෙයිනේ. ඉතින් ප්‍රතිබත් මේක ලක්ෂ ගාණක් වියදම් කරා. ඉතින් ඒ හේතුව උඩ තමයි ඉතින් මේ අපි මේ ඔබ වෙනුවෙන් මේක කියන්නේ මේක කොහොමද මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ඉතින් ප්‍රතිබා කියන්නකෝ මේක කොහොමද මේ බලන් ඉන්නව කට්ටිය ප්‍රතිබා දන්නවද මේක දෙස් විදෙස් සියලුම දෙනා නරපනවා විශේෂයෙන්ම මගේ ආයතනයේට පැමිණෙන ඕඩර්ස් වලින් 75%ක් 80ක් පැන්නේ පිටරටින්. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා ආදරණීය පිටරට සිටින මගේ ආදරණීය පාරිභෝගිකාවන් ඔබට මම දැන් ඔබලා නිසා තමයි මේ ආයතනය මේ තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. ඒක මම අවංකව කියන්න ඕනේ ප්‍රතිභා. හරිද? ඉතින් මොකද බින්දුව ඉඳලා ආපු ආයතනයක්. ඉතින් සෑහෙන උදව් කරලා දෙනවා මට පිටරට මගේ ආදරණීය පාරිභෝගිකාවන්. ඉතින් මොකද ඔවුන් මේකට කැමති ප්‍රතිභා මේ යුරෝපියන් විදිහින් අපි මේක හදන්නේ නේද? ඔයා පේනවා මේ හැන්ඩල් නැතුව හැන්ඩල්ලස් විදියට. ඉතින් ඕගලන්ට මමත් කැමති අර වෙන අලංකාරයක් දීලා දෙන මුළුතන වෙන විදිහකට හදලා තියෙනවා. ඉතින් ප්‍රතිභා කියන්නකො මේක හදාගත්ත විදිය මම කියනට වැඩිය ඈ කිව්වොත් ඕක කැමති කියන්නේ ඔයා කියන හදාගත්ත විදිය. හරි මෙන්න මේකට තමයි මම ආසම. ලාඩ රැක් එක. ඕක තමයි ඉතින්. මොකද මේ දැන් බඩු ගෙනාවට පස්සේ නලින් තියන්න තැනක් නැහැ නේ. අනිත් ගොඩාක් ඉඩ යනවානේ. මට පටන් ගද්දී කිව්වේ නලින් මට අනිවාර්යයෙන් ලාඩ රැක් එකක් අවශ්‍යමයි කියලා. මේ පිළිවෙලට ගෙනාපු බඩු මේ ස්ටොක් කරන්න පුළුවන්. ඔයා දන්නවද මේ ඔයාගේ පැන්ට්‍රි කබඩ් එකට මෙච්චර ගාණක් ගියේ ඕක හින්දා? දැන් ඇත්තටම දැන් මම කියන්න ප්‍රසිද්ධිය රුපියල් ලක්ෂයකට වැඩි ගාණක් යනවා මේ රැක්කයක් හදන්න අපි. මොකද හේතුව මේ ගණන් ප්‍රතිභා. ඇත්තටම 3 ගුණයක් ගණන් ගියා අපිට හොඳ කාලයක් උදා වුණා. ඉතින් කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ දන්නවා. ඉතින් 3 ගුණයක් ගණන් ගියා සියලුම මැටීරියල්. ඉතින් ඇත්තටම දැන් මේ රුපියල් ලක්ෂයකට අධික මුදලක් යනවා මේ ලාඩ රැක්කයක් හදන්න.
කියන්න ප්‍රතිභා. ඔව්. ඉතින් මේ ලස්සනට ස්ටොක් කරන්න පුළුවන් බඩු සහ ඉඩ පොඩි ප්‍රමාණයකින් වැඩි බඩු ප්‍රමාණයක් අනිත් එක ඔයා දන්නවද ප්‍රතිභා මේක වෙනස් කරන්න පුළුවන්. අපිට ඕන නම් මේක ගලවලා හරි මේ විදිහට ලොකු බෝතල් ඕන නම් මේක ලොකු තව ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හරි මේකත් එහෙමයි. සියලුම මේ ස්ලොට් වලට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. කියන්නකෝ. වාට තියෙන ප්‍රයෝජනේ. මේ ආසම කෑල්ල මේක තමයි. ලාඩ රැක් එක. හොඳයි. මේකත් අපි බලමුනේ. බලමු. පෙන්නන්නකෝ ඔයා පෙන්නන්නකෝ හිමීට අර ලාච්චු මම හිතන්නේ අය කියන්න මේවා. මේක මේ මගේ හරි ඩිෂස් දාලා තියෙන රැක් එක. ඉතින් ඒකත් මම කැමති වුණා මම නලින්ගෙන් ඉල්ලුවා මට කරි ඩිෂස් දාන්න ප්ලේට්ස් දාන්න මට රැක්ස් ඕනේ. ඉතින් ඒ කියපු විදිහටම නලින් මේ රැක්ස් දාලා මේ ඉඩ හරිම පොඩි ඉඩකින් වැඩි බඩු ප්‍රමාණයක් දාන්න පුළුවන් විදිහට. ඔය ඇත්තට මේක ප්‍රතිපේ ඇත්තට මේක ඇත්තටම ගොඩක් සවිසත්තියෙන් වැඩි. හරිද? ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේකම අපි එකක් කියමු. මේකට බඩු දාද්දි ඒවා ඒක මටත් කියන්න මේගොල්ලන්ට මේක වේලිව තමයි තියෙන්න ඕනේ. වේලිව තිබුණොත් මේ වගේ රැක් එකක් පුල් අවුට් එකක් සෑහෙන කාලයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. පෙන්නන්න. ඊළඟට මේකේ අය පිගන් දාලා තියෙන රැක් එක. ඉතින් පිගනුත් දැන් කවුරුන් විසිට කෙනෙක් ගහම ටක් ගාලා මේක අතර මේක ස්ටෝරේජ් ස්ටොක් එකක් තමයි මේකේ තියෙන්නේ වගේ ස්ටොක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ හරි ලෙහෙසි. ඒ කියන්නේ ඉස්සර වගේ දැන් අල්මාරි තියන්නේ නැහනේ. කටපඩ ගාලා. ඔයාලට මතකනේ ඉස්සර අපේ ගාවල අල්මාරියේ කැබිනට් වල තමයි කැබිනට් එකේ තමයි මේවා තියෙන්නේ. දැන් එහෙම නැහැ. දැන් මුළු තැන්ගේ කුස්සියෙම සියලුම දේ පැන්ටි කබඩ් එකේම මේවා ස්ටෝරේජ් කරගන්න පුළුවන්. පහසුකම යුරෝපයේ සුද්ධව අපිට හඳුන්වලා දැල්ලා තිබෙනවා. ඉතින් ඒ තාක්ෂණය අපි ලංකාවට ගෙනල්ලා තියෙනවා. පෙන්නන්න ඉතින් ටිකක් පෙන්නන්න. මේ තියෙන්නේ මගේ කප් ඇන් සෝස් ඔක්කොම කප්සුවේ සෑහෙන දේවල් දාලා තියෙනවා නේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් හරි ලේසි විසිට කෙනෙක් ආවම ටක් ගාලා ගත්තා. ඒකක් එහෙම සංග්‍රහ කරන්න පුළුවන්. යටත් එකක් තියෙනවා. යට එකේ තියෙන්නේ ඒකත් ප්ලේට්. මේකේ ඩිෂස්. ඩිෂස් තියෙනවා. රයිට්. ඩිෂස් මම දාලා තියෙනවා මේකේ. ඉතින් මේ ටික මම ඇත්තටම නලින්ගෙන් ඉල්ලපුම ටික. ඒක ඕනෙමයි කියලා. ඔව් මගෙන් ගොඩාක් යන්නේ පුල් අවුට් රැක්ස් 4ක් ඉල්ලුවා. 4ම දීලා තියෙනවා. ඒ වගේම ලාච්චු සහ අරකට ලාච්චු ටිකක් පෙන්නන්න ප්‍රතිභා. ලාච්චු ටිකයි. ඒක තමයි මගේ හැඳි එහෙම දාලා. කට්ලරිස් ටික ඔක්කොම ටික නේද? නයිට්ස් දාලා තියෙනවා. කේකේ. ඒක තමයි දාලා තියෙන්නේ. ඉතින් ලිප ගාවම තියෙන ටක් ගාලා. ලිප යටින්ම තියෙන එක මම අර ලිප යටින්ම arrange කළා. මොකද හේතුව ඒ ළඟම තිබ්බොත් ඇයට ලේසි මේ ඔක්කොම ටික ගන්න. රයිට්. මෙන්න මේකටත් මම ආසයි. ස්පයිස් රැක් එක. ස්පයිස් රැක් එක. මේ ලිප ගාවම තියෙන්නේ ටක් ගාලා ගත්තා. එතරම් ප්‍රතිභා ඕ මේ පුල් අවුට් සිස්ටම් එකේ ඔබ දන්නවා ආදරණීය පාරිභෝගිකයන් පුල් අවුට් සිස්ටම් එකේ අරමුණ තමයි ප්‍රතිභා මේ වර්ක්ටොප් එක හිස් කර ගැනීම. මොකද ඉස්සර අපි මතකනේ ඒ වගේ මට තමයි කාර්යක්ෂම වෙන එකක් දෙනවා. අනිවාර්යෙන් ඉස්සර වාට මතකනේ මෙහෙම තට්ටු ගහගෙන සෑහෙන දාගෙන මොකද මේක ඇත්තරම මේ ඉඩ පාසු තකාසකක් තමයි ඇත්තටම මේ ස්ටෝරේජ් පුල් අවුට් සිස්ටම් එක අපි මේ සුද්දා ලෝකෙට හඳුන්වලා දුන්නේ අපි ඒක කොපි කරලා අපි ඒක කරනවා මොකද අපි හඳුන්වලා දුන්නේ ගන්න නෙමෙයි ප්‍රතිභා. හරිද? ඉතින් එහෙම තමයි යන්නේ. ඉතින් එතකොට අර පැත්ත මොකද? අර පැත්තේ මේ සම්පූර්ණ සිංක් එකේ පැත්ත නේද? මේ පැත්තේ සිංක් එකේ මම හිස් කබඩ් ටිකක් වගේ හිස් කබඩ් ටිකක් ඉල්ලුවා. බඩු දාලා ඩස්බින් එක ඇතුලේ දාලා ඔය. ඒක ඇතුලේ දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මගේ arrangement එක තියෙන්නේ. ඊට අමතරව මේ අයිලන්ඩ් එක. අයිලන්ඩ් එක මොකටද මම කිව්වන අයිලන්ඩ් එකක් දාන්න ඉඩ මැද දැන් නම් හැබැයි ඉඩ තිබුණා නේද? මම කිව්වා ඒක ගානට arrange කරලා. නෑ මම කිව්වා ඔයා මගෙන් ඇහුවේ මතකද? ලොකු අයිලන්ඩ් එක මම කිව්වා එච්චර එකක් බෑ. හැබැයි මේකෙන් මම කතා කරන්නේ මම දැක්ක උදේ දැන්. මම ඇත්තටම මේකේ තියෙන විශේෂත්ව එක එක දේවල් වලට ඔව් දැන් මේක නම් සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් අයිලන්ඩ් කියලානේ කියන්නේ ප්‍රතිභා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා පිට රට නම් බ්‍රෙක්ෆාස්ට් එකක් ඒ කියන්නේ මෙතන හදන කෑමක් අපි සාලෙට අරන් යන්නේ නැතුව මෙතනම අනුභව කරලා ඉවර කරන්න වරන්දලා ඉවර කරන්න. එක එක purposes වලට පාවිච්චි. ඔයා මොකක්ද ඔයා මේක කරන්නේ? මට තියෙන මේක තමයි මම තමයි මේ ගෙදර සියලු කටයුතු සිද්ධ වෙන්නේ මගේ අත් දෙකෙන්. ඒක නිසා මම කැමති. ඇත්තටම වෙනවද? ඇත්තටම වෙනවද? මම තමයි හොයන්නේ. දෙදරු මවක් ඔබ මේ දකින්න දෙදරු මවක් ආදෙන මේ මට අහන්න බැරි වුණා. දැන් වැඩි මේ අපේ කලා ක්ෂේත්‍රයට එන්නේ නැත්ද නැත්නම් ඉස්සරහට එනවද නාට්‍ය කීපයක්? ඉස්සරහට මම ගොඩාක් බාර ගන්න නැහැ නාලේ. මොකද මම වෘත්තියෙන් කතිකාචාර්යවරියක්. එහෙමද? ඔව් ඉතින් අපි දන්නේ නැහැ. කොහෙද මේ මේක? මම බාහිර කතිකාචාර්යවරියක් කැම්පසස් වල උගන්වනවා. ඉතින් ඒක නිසා ඒ කාලයක් කළමනාකරණය කරගෙන මම ගොඩාක් නිර්මාණවල අවුරුද්දකට සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ගිය අවුරුද්දේ ෆෝක් ස්ට්‍රීට් වලට සම්බන්ධ වුණා. එහෙමද? ඔව් අතනම දැන් දමිතක් කළත් දැන් පොඩ්ඩක් රංගපාන අතර මම ඔබ දාකලා ඉති ප්‍රවීණ රංගන ශිල්පිනිය දමිතා බේරත්නගේ මුළුතැන්ගේ ඉතින් මම ඒ කාලේ දමිතක්ගෙන් ඇහුවා දැන් එන්නේ නැද්ද කියලා. නලින් මල්ලි ඉස්සරහට අපි එනවා. ඉතින් දැන් අතරම දැන් එයත් දැන් පොඩ්ඩක් 10 ජනප්‍රිය වෙලා තිබෙනවා. ඉතින් ගොඩක් සන්තෝෂයි. ඕගොල්ලන්ගේ දකින්න ගොඩක් අය කැමතියි. මොකද හේතුව ඕගොල්ලන්ගේ ඒ කාලේ ඉතින් දැන් එන ට්‍රෙන්ඩ් එකත් එක්ක ඕගොල්ලන්ගේ කුසලතාවය අතරම දැක්කාම
ඇත්තටම මේ ප්‍රතිපද දැන් තියෙන නාට්‍යෙත් එක්ක පරණ නාට්‍යයක් බැලුවම පුදුම විදියට හිත අපි දැක්කනවා හොර තාත්තා කාලේ ඇසෝරාවේ එනේ ඒ වගේ දේවල්. ඉතින් එතකොට අයිලන්ඩ් එක ගැන කිව්වේ නෑ. ඔව් මට කියන්නේ දැන් මේකට මම කැමති නාලේ දැන් මම මගේ අතින් හැමදේම කරන්නේ මට කුස්සිය තනියෙන් ඉන්න හරි කම්මැලි. එහෙමද? හරිද? ඉතින් මම ගොඩක් වෙලාවට හස්බන්ඩ් උයන වෙලාවට තියාගන්න මොනවා හරි පොඩි වැඩක් දීලා. අනේ මට තාත්ම හස්බන්ඩ් නම මතක. වෙනුර ගැන මතක් කරනකොට ඔහු මුළුතැන්ගේ ආරම්භ කරද්දී අනේ මුකුත්ම ඇඟිලි ගහන්න ගියේ නෑ. මට කිව්වා නලින් මේක එයාගේ මුළුතැන්ගේනේ. එයාට ඕන විදිහට කරගන්න මගේ ප්‍රශ්න දෙක තුන ඇවි මොකද්ද මේ මැටීරියල් එක කියලා ඇහුවා. මං කිව්වා මේ සර් මේක මේ කාර් හදන මේ එහෙමද සත්තු කන්නේ නෑනේ බං. හරි එහෙනම් ඒක ලොකු දෙයක්. නැත්තම් මලවදී ඔක මට සත්තු කෑවොත් එහෙම හරි නලින් ඔයා වැඩේ කරගන්න මෙයාත් එක්ක මාව සම්බන්ධ කරගන්න එපා. මෙයා කැමති ඩිසයින් එකට. ඉතින් ඕක තමයි ලංකාවේ තත්ත්වය කියන පාරිභෝගික මහත්තුරු විශේෂයෙන්ම මගහරිනවා මේ වැඩේ. ඉතින් ප්‍රතිභා හිතන්නකො මාස කරමඩ කී දෙනෙක් සෙට් වෙන්නේ නැද්ද? ඔයා වගේ කට්ටිය. ඉතින් හරි අමාරුයි. හරියට නාලේ දැන් අපේ ලංකාවේ කල්චර් එක සංස්කෘතියත් එක්ක අපි ෆ්‍රිජ් එක දාලා කන්න පුරුදු වෙලා නැහැ. අපි වේල් තුනම උයනවා. මගේ හස්බන්ඩ් උනා ෆ්‍රිජ් එකේ දාලා කන්න. එහෙම බෑ යාට රස්නෙන් ඕනේ. වේල් තුනම ඕනේ. ඉතින් එහෙම වුණාම අපි වැඩි හරියක් ගෘහණයේ ඉන්නේ කුස්සියේ. ඒතර මේක හැදුවේ යා තියාගන්නද මෙතන? මට මේ තේ හදන වැඩ කොහොමද කරන්න වෙනුර. මට ඉතින් මේ එයාව තියාගෙන කතා කරන ඒවා අපිට කතා කරන්නෙත් ඔය කුස්සියේ ඉන්න කාර්ය. ඔව් ඇත්තටම දැන් අපේ ජීවිතේ කාර්යබහුල වෙලා තියෙනවා අපි දන්නේ නැතුව. ඒ නිසා දරුවෝ දෙන්නා එහෙම ඉඳගෙන ඉන්නකොට මම කැමතියි. මගේ තනියම කනතම මම වාඩි කියලා. ඉතින් ඇත්තටම මේ මුළුතැන්ගේ මීටරේ ලස්සන ඇත්තටම අපි මේ ලයිටින්ස් ඔක්කොම යටින් අල්ලලා තින්නේ. ඉතින් අපේ ආවාසනාවද කරන්ට් එක ගිහිල්ලා තින්නේ මේ වෙලාවේ. ඉතින් නමුත් ඇය කාර්යබහුලයි. ඉතින් මේ වෙලාව ගත්තේ මේ වැඩේ කරන්න ඕනේ හින්දා ඉතින් තව කල්ලි යවුවොත් බෑ. ඉතින් ලංකාව තත්ත්වයට අපි මුහුණ දෙනවා නැත්තම් මේක ඇත්තට මේ කුස්සිය මීටරේ ගොඩක් ලස්සනට තිබුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. පැය 8ක්ද 9ක්ද අද කරන්ට් එක කපුණා මේ පැත්තේ මේ ඉන්න කේවල් වල. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකයි යන්නේ. ඉතින් ප්‍රතිභා මම ඊළඟට වාගෙන් ඉල්ලීමක් කරනවා මේක ඇත්තටම ගෘහණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි වාටත් මේ ප්‍රශ්නේ ඇති වෙයි. මම වාට නම් දුන්නා. අපි දැන් අලුතින් කාඩ් එකක් දෙනවා ප්‍රතිභා මේ මේන්ටනන්ස් ගයිඩ් එක. මට ඒක පොඩ්ඩක් පාරිභෝගිකයන්ට පොඩ්ඩක් මට පහදලා දෙන්න. ඔයා කතෙම කිව්වොත් හොඳයි කියලා හිතනවා. මොකද හේතුව මේක මොකද ප්‍රතිභා කාර් එකක් ගන්නවා ජපන් කාර් එකක් කෝටිකට ගන්නවා. හැබැයි ඒක අරගෙන දවස් 3න් තින පිහදානවා වැකුම් කරනවා. ඔයා දන්නවනේ ඔයගොල්ලොත් එහෙමනේ. ඔයාලා කාර් එකක් දැන් සතියේ සතියක් සුද්ධ කරනවා. හැබැයි මේ මුළුතැන්ගේ ඉතර ගණන් ගන්න නැහැ කවුරුවත්. මේක ඩෝන්ට් කෙයා. හැබැයි මම කියනවා හැම වීඩියෝ එකකම කියනවා මේ ලක්ෂ ගාණක් දීලා ගන්න මුළුතැන්ගේ මේන්ටේන් කරේ නැත්තම් වැඩක් නැහැ. අන්න මේක කල්පැවස්ම තියෙන ඔබේ අතේ. ඔබට මේක ප්‍රතිභාවට මේක අවුරුද්දකින් විනාශ කරගන්න පුළුවන්. මොකද හේතුව අපි ඒකට හුරු වෙන්න ඕන. අපි යම්කිසි දෙයක් සල්ලි දීලා ගත්තොත් ඒකේ වටිනාකම අපිම සිහි කරගන්න ඕන. ඒ උදාහරණයක් වශයෙන් අපේ කැමරා ෆෝන් එක අපි වතුරට තෙමෙන්න දෙන්නේ නැහැ මේ පරිසම් කරනවා. ඒ වගේ මේ මුළුතැන්ගයන් මැට් යූස් කරන ඒ කියන්නේ මේන්ටේන් කරන කිහිපයක් තිබෙනවා ක්‍රම. අපි ඔයගලන්ට කියන්න. දැන් බලමු ප්‍රතිභා කියයි මේක කොහොමද කරන්න කියලා. ඔව් දැන් මේ වගේ ලස්සන මුළුතැන් ගයක් හදාගන්න ඔබ ලක්ෂ ගාණක් යට කරනවා. ඉතින් ඒ වගේම ඔබ දැනගන්න ඕනේ කොහොමද මේ ලස්සන මුළුතැන් ගේ නඩත්තු කරන්න කියලා. ඉතින් මේ මාස් ඉංජිනේරින් ආයතනයේ විශේෂත්වය තමයි දැන් මම මේ පැන්ට්‍රි කබඩ් එක හදපු දවසේ මට මෙන්න මේ වගේ පොඩි අත්පත්‍රිකාවක් ලබා දුන්නා නලින්. ඒකේ දිනේ දාලා තිනවා කවදද මේ පැන්ට්‍රි කබඩ් එක හදලා ඉවර කරේ කියලා. ඉතින් මේකේ තිනවා කොහොමද මේ මේන්ටේන් කරන්න කියලා මේ ලස්සන මුළුතැන් ගෙය. ඉතින් ප්‍රධානම අර කරුණ තමයි මේ පැන්ට්‍රි එක කබඩ් එක. එහෙම නැත්නම් පැන්ට්‍රි කබඩ්ස් මුළුතැන් ගෙය බොහොම වියලිව තබා ගන්න ඕනේ. තෙත නැතුව වියලිව තබා ගන්න එක තමයි ප්‍රධානම කාරණය. ඊළඟට ඔයගලන්ට පේනවා මේකට අපි කියනවා PVC vinyl. මේ තියෙන PVC vinyl මේවා අඩුම ගානේ මාසකට සැරයක්වත් එක්ක ටින එහෙම නැත්නම් ග්ලාස් කියන වගේ ඒවා දාලා ක්ලීන් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේක නඩත්තු කරන්න මේන්ටේන් කරගන්න දීර්ඝකාලීනව. මම පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. මේ ග්ලාස් ක්ලීනර් එකක් අපිට චුට්ටක් දාලා මේ වගේ රෙදි කෑල්ලකින් අපිට හොඳට ක්ලීන් කරන්න පුළුවන්. දැන් මේකේ හැන්ඩල්ස් එහෙම නැහැනේ මම නලියන්ට කිව්වා මට හැන්ඩල්ස් දාන්න එපා කියලා. ඉතින් හැන්ඩල්ස් නැති නිසා හරියම ලේසියෙන් ක්ලීන් කරන්න පුළුවන්. ඉතින් මේ වියදම් කරනවා වගේම නඩත්තු කිරීමේදී අඩු ගානේ මාසකට සැරයක්වත් ඔබට මේ විදිහට ක්ලීන් කරන්න පුළුවන් නම් දීර්ඝකාලීනව මේ මුළුතන්ගේ මේ විදිහටම ආරක්ෂිතව තියාගන්න පුළුවන්. එන්න මේ ආකාරයට තමයි පිරිසුදු කිරීම කරන්නේ. ඊළඟට මේ අත්පත්‍රිකාවේ සඳහන් වෙනවා මේ ග්‍රැනයිට් টොප් එකත් හැමතිස්සෙම පිරිසුදු කරන්න ඕනේ.
මම ගොඩක් වෙලාවට මම හැමතිස්සෙම මේක වියලිව තියාගන්න උත්සාහ කරනවා. ඉතින් අපේ ඔය කැම බීම හැදුවට පස්සේ මේ ග්‍රැනයිට් টොප් එක බොහොම ක්ලීන්ව වියලිව තියාගන්න. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ ස්පයිස් රැක් එකේ හරි අපි පිඟන් එහෙම දාන කබඩ්ස් වල ගොඩක් හොඳයි කාපට් එකක් PVC කාපට් එකක් දාන්න පුළුවන් නම් මට ඒක මේ නලින්ගේ මේක හදපු වැඩ කරන අය කිව්වා අනිවාර්යෙන් මිස් කාපට් එකක් දාන්න මොකද මේ ඇතුළ අපි වාජන එහෙම දානකොට හීරෙන්න පුළුවන්. ඒක නිසා මම හැම එකටම කාපට්ස් දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම යටට කාපට් එකක් දාලා PVC කාපට් එකක් දාලා ඊට උඩින් පිඟන් එහෙම නැත්නම් ස්පයිස් බොටල්ස් ඔයගොල්ලන්ගේ ප්ලේට්ස් එහෙම තියන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ මේ සිංක් එක ළඟ තියෙන කබඩ්ස් ගොඩක් වෙලාවට වතුරත් එක්ක වතුර ගැවසෙන තැනක් නේ මෙතන. ඉතින් මේ කබඩ්ස් ගොඩක් වෙලාවට පැය කීපයක් කරලා තියෙනවා නම් හොඳයි. එතකොට ඉක්මනට මේකේ තියෙන වතුර මේ වාෂ්ප වෙලා මේක වියලි තත්ත්වයටපත් වෙනවා. ඉතින් මමත් මේ දේවල් ඒ විදිහටම කරනවා. ඉතින් ඔබට වැඩි කාලයක් දීර්ඝ කාලීනව මේ මුළුතන්ගේ මේ විදිහටම තියාගන්න ඕන නම් මෙන්න මේ දේවල් කරන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් තමයි මේ පයිප් මාර්ගය එහෙම නැත්නම් ටැප් එක සතියකට වරක්වත් පරීක්ෂාවකට ලක් කරලා බලන්න ඕනේ ජල කාන්දුවක් වෙනවද කියලා. මොකද ජල කාන්දුවක් වුණොත් වෙන්නේ මේ වතුර මේ ඇතුලේ ගිහිල්ලා මේ දොරවල් එහෙම හිටන් සවුත් වෙන්න පුළුවන් පැන්ට්‍රි කබඩ් එක. මොකද ඔබ ලොකු ගාණක් යදම් කරනවානේ. ඒ නිසා ඒ වගේම මේ නඩත්තු කරන ආකාරයත් හරියාකාරව නිසියාකාරව කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම මම කියන්න ඕනේ මාස 6කට සැරයක්වත් ඕගොල්ලෝ මේකේ තියෙන ඇතුලේ බඩු එළියට අරගෙන රෙදි කෑල්ලකින් පිහදලා පුස් බැඳලා එහෙම තියෙනවා නම් ඒවා ක්ලීන් කරලා මාස 6කට සැරයක්වත් මේක රීඅරේන්ජ් කරනවා නම් හොඳයි. ඇත්තටම පිටරට අය මාසෙන් මාසෙට මේ දේවල් කරනවා. නමුත් අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මොකද අපි වේල් තුනම උයන සංස්කෘතියක් නේ අපිට තියෙන. ඒකත් එක්ක තියෙන කාර්ය බහුලතාවයත් එක්ක සමහර විට ඔබට අපහසුතාවයක් ඇති වෙයි. නමුත් මාස 6කට සැරයක්වත් මේ බඩු ඔක්කොම එළියට අරගෙන ක්ලීන් කරලා මේවා රීඅරේන්ජ් කරනවා නම් මේක දිගු කාලිනව පවත්වාගෙන යන්න පුළුවන් මේ විදිහටම. ඉතින් මං කියපු විදිහට මේ අත්පත්‍රිකාවේ තියෙන විදිහට ඔබ නිසියාකාරව මේ පිළිවෙත් අනුගමනය කරොත් මේකට මේ කිසිදු පළුදු වීමක් ඔබේ මුළුතන්ගේට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව මේ විදිහටම මේ මුළුතන්ගේ ඔබට තියාගන්න පුළුවන්. ඇත්තටම ඇයි ඔබ මාස්ටර් ඉංජිනේරින් වෙතින් ඔබගේ මුළුතන්ගේ හදාගත යුත්තේ? මං ඇයි තෝරගත්තේ සහ මං ඒ ගැන තෘප්තිමත් වෙන එක ගැන මං කතා කරන්නම ඕනේ. මම මේ ගැන බොහොම තෘප්තිමත්. ප්‍රධානම දේ තමයි මෙහි අධිපති නලින් මේ විෂය පිළිබඳ දැනුවත්. ඒක තමයි ප්‍රධානම දේ. දැනුවත් වීම සහ ඔහු අපිව දැනුවත් කරනවා මේක කොහොමද නඩත්තු කරන්නේ සහ මේකේ තියෙන අඩුපාඩු, disadvantages සහ advantages මොනවද? කස්ටමර්ට ඕනම දෙයක් කතා කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ නලින්ගේ තියෙන විශේෂත්වය තමයි ඕනම කෙනෙක් Tamanට එන ගනුදෙනුවකදී ඒකේ තියෙන අඩුපාඩු මුලින්ම පෙන්නලා දෙන්නේ නැහනේ. මොකද එහෙම වුණොත් ඒ ගනුදෙනුව සිද්ධ වෙන්නේ නැහැ. නමුත් නලින්ගේ තියෙන විශේෂත්වය තමයි ඔහු මුලින්ම කියනවා මෙන්න මේ දේවල් මේ අඩුපාඩු වෙන්න පුළුවන් සහ මේවැය තියෙන ප්‍රතිලාභ. ඉතින් ඔහුත් එක්ක කතා කරලා තමන්ගේ රික්වයර්මන්ට්ස් වලට අනුකූලව ඒක තමයි ප්‍රධානම. දැන් අපිට මට ඕන මුළුතැන්ගේ මට ඕන විදිහට හැදුන්නේ නැත්තම් වැඩක් නැහැ. එතකොට මේ මාස්ටර් ඉංජිනේරින් වල තියෙන විශේෂත්වය තමයි මට නලින් එක්ක සුහදව කතා කළා. මට නලින් මෙන්න මේ ටික ඕනේ මේ විදිහට ඕනේ කිව්වහම ඔහු මගේ රික්වයර්මන්ට්ස් අනුකූලව තමයි මේ මුළුතැන්ගේ මට හදලා දුන්නේ. ඒ වගේම සහ ඔහු කස්ටමර්ව දැනුවත් කරනවා. ඒ සියලු කාරණා හින්දා තමයි මම ඇත්තටම මාස්ටර් ඉංජිනේරින් ගැන බොහොම පැහැදිලිවකින් මේ කතා කරන්නේ. ඉතින් ඔබත් අදම කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් වෙත යන්න ඔබේ සිහින මුළුතැන්ගය හදාගන්න. මේ බොහොම කෙටි කාලෙකින් කෙටි දැනුම් දීමකින් තොරව තමයි ඔහු මගේ මේ මුළුතැන්ගේ පරීක්ෂාවට ආවේ. ඒකත් විශේෂත්වයක්. ඒක මම කියන්නම ඕනේ. මොකද ඇවිල්ලා බලනවා මේ ඔහුගේ කාර්ය මණ්ඩලය ඇවිල්ලා බලනවා මොන වගේ තත්ත්වයකද තියෙන්නේ, කොයි විදිහටද මේ පැන්ට්‍රි කබඩ්ස් නිර්මාණය කරන්න ඕනේ කියලා. සහ මම විශේෂයෙන්ම ඔහුගේ දකින්න දෙයක් තමයි කාර්යක්ෂමතාවය. කාලය වේලාව හරි අකුරට වැඩ කරන කෙනෙක්. පහනම් පහට හරියට වෙනවා. මම අතරමාට විතර ලෑස්තිලා ඉන්නවා. මොකද නලින් කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතින් ඒකම වෙන්නේ නැති මට හිතෙනවා ඔහුගේ මේ ඔහුගේ මොනවාද දියුණුවේ රහස වෙන්නේ වෙලාවට වැඩ කරන එක සහ කාර්යක්ෂමතාවය. ටක් ගාලා අවශ්‍ය දේවල් කරලා නලින් මට මීට කලින් ඕනේ කිව්වහම ඔහු හරිම කාර්යක්ෂමව මට ඕන දවසටත් කලින් ඒ වැඩ ටික ඉවර කරලා ඒ දෙන කාර්යක්ෂමතාවය ගැන ඔහුගේ කාර්ය මණ්ඩලයත් එහෙමයි. ඉතින් ඒ දේවල් පිළිබඳව මම බොහොම පැහැදිලිව මේ කතා කරන්නේ.
ඉතින් ඔබටත් පුළුවන් ඔබේ සිහින මුළුතැන්ගය මාස්ටර් ඉංජිනේරින් වෙතින් නිර්මාණය කරගන්න. ඔන්න ඉතින් මම බය නැතුව රෙකමන්ඩ් කරනවා අපේ දෙස් විදෙස් සියලුම සුන්දර කාන්තාවන්ට ඔබගේ සිහින මුළුතැන්ගය නිර්මාණය කරගන්න යන්න මාස්ටර් ඉංජිනේරින් වෙත. ඉතින් මුළුතැන්ගයක් විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය නම් නිදන කාමරේ කබඩ්ස් හදාගන්න පුළුවන් නම් ඒ සේවයත් ඔබට මාස්ටර් ඉංජිනේරින් වෙතින්ම ලබා ගන්න පුළුවන්. එහෙනම් ආරාධනා කරනවා සුන්දර ලෝහ මුළුතැන්ගයක් සඳහා යන්න කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් වෙත. ඉතින් බොහොමත්ම ස්තුතියි අපගේ ආදරණීය සුන්දර වීඩියෝස් නරඹන දෙස් විදෙස් ඕගොල්ලෝ ඔක්කොටම. ඉතින් ආදරණීය ප්‍රතිභා හෙටිආරච්චි සුන්දර කලා ශිල්පිනියට බොහොමත්ම ස්තුතියි මගේ ඉල්ලීම අහක දාන්නේ නැතුව විශේෂයෙන්ම කියන්න ඕනේ කිසිදු මුදලක් අය කරගන්න නැතුව ඇය අපට සල්ලි දුන්න මේ සුන්දර නිෂ්පාදනය කරන්න. හැබැයි ඇය අපින් කිසිදු මුදලක් නැතුව නෑනලි මම ඒක දෙන්නම් ප්‍රශ්නයක් නෑ. ලාංකික ආයතන ඕගොල්ලෝ දිනු වෙන්න ඕනේ කියලා. ඉතින් ආරාධනා කරනවා දෙස් විදෙස් සියලුම ආදරණීය ඔබට ආරිභෝගික ඔබට ඔබගේ සුන්දර මුළුතැන්ගේ ඒ වගේම ඔබ අලුත් වරියා කරන මුළුතැන්ගේ සහ ඔබගේ නිදන කාමර අල්මාරි කට්ටල් සඳහා පැමිණෙන්න කිරිබත්ගොඩ මාස්ටර් ඉංජිනේරින් ආයතනයට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් අපගේ වීඩියෝ නරඹනවට.